මන්ත්‍රීතුමනි මම මේ පාර්ලිමේන්තුවේ 3 වතාවක් සහභාගී වෙලා තියෙනවා. පළවෙනි වතාවේ මාස 5 ඊට පස්සේ මං හිරේ දැම්මා. කෙසේ වුවත් මම අයවැය විවාද විශාල සංඛ්‍යාවකට ඇහුම්කන් දුන්නා. මේ අවස්ථාවෙත් අපි දකින්නේ හැමදාමත් වගේම සිරිත් පරිදි අයවැය කියලා ඉලක්කම් හරබයක් යනවා. පැලැස්තර දැමීමේ සංකල්පය තියෙනවා. ඊළඟට විශාල ණය ගැනීමක් සිදු වෙනවා. ඒ වගේම මුදල් අත්තු ගැසීමක් සිද්ධ වෙනවා. අවසානයේදී රටේ ආර්ථිකය කඩා වැටෙනවා. රට නැවතත් ණය වෙනවා. මේක තමයි මේ පාර අයවැයනුත් අපිට දකින්න හම්බ වෙන්නේ. අපේ රජය යාපාලන රජය අවුරුදු 5කට ණය අරගෙන තිබුණා රුපියල් බිලියන 5500ක්. අපි ඒකෙන් විශාල ප්‍රමාණයක් පාවිච්චි කරේ ඊට කලින් අරගෙන තිබුණ ණය ගෙවලා ඉවර කරා. ඊට කලින් තිබුණ රජය 2005 ඉඳලා 2015 දක්වා ඒගොල්ලෝ තරම් තිබුණ ණය රුපියල් බිලියන 5000ක්. ඊට කලින් 2005ට කලින් පාර්ලිමේන්තු ඉතිහාසයේ අයවැය වලින් අරගෙන තිබුණේ රුපියල් බිලියන 2000යි. ඒකට 5000ක් අරන් තිබුණා අපි 5500ක් ගත්තා. මේ වතාවේ වර්ෂ 2කට පමණක් වර්තමාන රජය බිලියන 5730ක් ගන්නවා. ඒකට මේ වතාවෙත් අපිට පේනවා මේ යන මාර්ගය අනුව මේ වසර 5 අවසානයේදී අනිවාර්යෙන් බිලියන 10000ක පමණ බිලියන 10000ක් ඉක්මවා යන ණය මුදලක් ගැනීමට මේ රජය කුරුමානම් අල්ලනවා කියලා අපිට පේනවා. දැන් කලින් වතාවේ ගත්ත බිලියන 5000න් මේ රජය අපේ රජයට කලින් තිබුණා. එකෙන් ව්‍යාපෘති කීපයක් කරා. හැබැයි ඒ ව්‍යාපෘති එකක්වත් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති නෙවෙයි. අපි දැක්ක හම්බන්තොට වරායක්, ඊළඟට ගුවන්තොටුපළක්, ඊළඟට සම්මන්ත්‍රණ ශාලාවක් මේ සියල්ලම ප්‍රතිලාභ නැතුව නිකන් මැස්සෝ වැහවහ තිබුණා. ඒවා යම්කිසි ප්‍රමාණයකට හරි උස්සලා ගන්න පුළුවන් වුණේ අපේ රජය ඇවිල්ලා දරපු උත්සාහය නිසා පමණයි. තමුන්නාසලා ඉදිරිපත් කරන මේ අයවැයෙන් මේ සංඛ්‍යාවන් ගැනත් අපට වැඩි විශ්වාසයක් නැහැ. මොකද සංඛ්‍යාවන් ගැන උදාහරණයක් හැටියට ගත්තොත් 2020 මාස 7කට ආදායම් පෙන්නුවා බිලියන 763ක්. ඊළඟට 2020 අවසාන වෙනකොට ආදායම් පෙන්නනවා බිලියන 1588ක්. මේක යථාර්ථයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒක වටහා ගැනීමට අපට අමාරුයි. මේ අනුව අපට පේනවා අයවැය හරහා යම්කිසි මුලාවක් රැවටීමක් කිරීමට උත්සාහ කරන වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම. ඊළඟට මේ අයවැයේදී කියවුණා ගරු අගමැතිතුමාගේ කතාවේදී අයවැය කතාවේදී රට කෘෂිකර්මික හා කර්මාන්ත ආශ්‍රිත අපනයන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ගෙන යනවා කියලා. මේ අයවැය හරහා කෘෂිකාර්මික හා කර්මාන්ත ආශ්‍රිත අපනයන ආර්ථිකයක් ගොඩනැගීමට ඒගොල්ලෝ උත්සාහ දරනවා. ඒගොල්ලෝ ගමනක් යනවා කියලා. නමුත් මේ මම මතක් කරලා දෙන්න ඕනේ මේ වෙලාවේ මේ ආණ්ඩුව කලින් අවුරුදු 10ක් 2005 ඉඳලා 2015 වෙනකම් ඒ අවුරුදු 10ේදී මේ රටේ කර්මාන්ත ශාලා 50%ක් ඇහුණා. අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලා 50%ක් ඇහුණා. ඊළඟට පොල් ආශ්‍රිත පොල් කර්මාන්තය, පොල් කොහු කර්මාන්ත, පොල් තෙල් කර්මාන්ත, ඒ වගේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් තියෙනවා පොල් ත්‍රිකෝණේ. ඒ වගේනු 50%ක් ඇහුණා. එතකොට මේ කර්මාන්ත ගොඩනැගීම ගැන ඉතිහාසය බැලුවම මේ රජයට එච්චර පුරසාරණ දොරන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා කියලා අපට පේන්නේ නැහැ. ඊළඟට කියනවා මේ අපනයනේ ඉදිරියට ගොඩනගන්න අදහස් කරන්නේ කෘෂි කර්මය සහ ගොවි නිෂ්පාදන අපනයන මතයි කියලා. එතකොට මේකත් යථාර්ථයක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ රටේ දිගින් දිගටම කෘෂි කර්මය දලදේශීය ආදායමෙන් ඉතා සුළු ප්‍රමාණයකට පල්ලෙහාට වැටලා තියෙනවා පහුගිය කාලය ඇතුළත. මේ වෙනකොට නිදහස ලැබිලා දලදේශීය ආදායමෙන් 40%ක් පමණ තිබුණු කෘෂි කර්මය මේ වෙනකොට 4%කට පල්ලෙහාට වැටලා තියෙනවා. ඒකට අපිට විශ්වාස කරන්න අමාරුයි මේ කෘෂි කර්මය සහ ගොවි නිෂ්පාදනය අපනයන කිරීමක් ගැන කතා කරාට මේක යථාර්ථයක්ද කියලා. මොකද මම පහුගිය දවස්වලත් පෙන්නුවා
එක අවස්ථාවකදී පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන කෘෂිකරු ඇමතුමා ඒක ගැන කතා කරලා යට ගහලා දැම්මා. මේ පහුගිය දවස්වල මම කැකිරා ප්‍රදේශයේ ගොවි මහතුරු එක්ක සාකච්ඡාවක් තිබුණා. එතෙන්දී ඉදිරිපත් කරපු නෝටිස් එකක් ඒ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරී ගිහිල්ලා ඒ ගමවල වල අලවගෙන යන නෝටිස් එකක්. මේක ඉතා පැහැදිලිව කියනවා. 2020-21 මහා කර්ණී සඳහා සහනාධාර පොහොර ලබා ගැනීම සඳහා ඔබ විසින් සපුරා ලිය යුතු අවශ්‍යතා. මේ පොහොර නිකන් දෙනවා කියන කතාව අනිහින්දයි මම මේ කියන්නේ. ගොවි ජනතාව ඔවුන්ගේ පවුල්වල ආදායම් තත්ත්වයේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයේ සමාජ සුබසාධනය ආධ්‍යාත්මික හරපද්ධතිය වර්ධනය කිරීම උදෙසා සීනි බටර් තියකුත් ගන්නවා මේකට. 2020 නිකුත් කළ 7 ඇල ඉරක් 1 ඇල ඉරක් 3 ඇල ඉරක් 20 ඇල 20 යල චක්‍රලයක මගින් නයිට්‍රජන් කළමනාකරණය සම්බන්ධයෙන් 20 යල කන්නේ සිට TSP පොහොර 50% අඩු කර නිකුත් කරන ලෙස දන්වා ඇත. එතකොට පොහොර නිකන් දෙනවා කියන රජය මේ මහා කන්නේ ඉඳලා 2020 යල කන්නේ ඉඳලා එතන ඉඳලා නයිට්‍රජන් කළමනාකරණය සම්බන්ධයෙන් කියලා TSP පොහොර 50%කින් අඩු කරන්න යනවා. ඊළඟට ඒගොල්ලෝ කියනවා ගොවි මහතුරුන්ට කාබනික පොහොර හදා ගන්න ඕනේ මහා කන්නේට කියලා. 50% කාබනික පොහොර. ඒක හදාගත්තේ නැත්නම් ඒ නයිට්‍රජන් පොහොර දීමත් නැවැත්වීමට ක්‍රියා කරනවා කියලා තර්ජනය කරනවා. කාබනික පොහොර සකස් කිරීමට කිසි උනන්දුවක් නොදක්වන ගොවි මහතුරුන්ට මින්නිදිරිය සහනාධාර මත ලබා දෙන රසායනික පොහොර ලබා දීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු බව දන්වා ඇත. ඒතකොට මේක තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. එහෙම කරන ගමන් කෘෂි කර්මාන්තයෙන් අපනයනය කරන්න ගොවියාට නිකම් පොහොර දෙන්න කියලා ඇවිත් කතා කියනවා. මම දකින්න විදියට නම් මේ රටේ මේක මගේ මතයක්. මෙතන දීවර අමාත්‍යුමා හැම නැහැ. මේ රටේ අපට අපනයනය කරන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න පුළුවන් එකම කර්මාන්තය මම දකින්නේ. මම කර්මාන්ත දෙකක් දකිනවා. දීවර කර්මාන්තය අපට රට වගේ 10 ගුණයක මූදක් තියෙනවා අපේ වටේ. ඒ මූදෙත් වැඩියෙන් දීවර කර්මාන්තය කරන්නේ චීන මිනිස්සු ඇවිල්ලා. දීවර කර්මාන්තය සහ සංචාර කර්මාන්තය. අපේ ස්වාභාවිකවම සංචාර කර්මාන්තයට සුදුසු මාතෘ භූමියක් ලැබිලා තියෙනවා. අපේ සංස්කෘතිය රැකගෙන ඒක කරන්න ඕන. මේ දෙක අනුව ගමන් කරොත් මම හිතනවා රජයට යම් කිසි තත්වයකට හැමදාම කියන බොරු එක බොරු උපමා කතා සුරංගනා කතා වලින් ඉවත් වෙලා යමක් කරන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට දැන් කියනවා මේගොල්ලෝ අගමැතිතුමාගේ අයවැය ලේඛනයේ කිව්වා අපේ රජයේ සේවකයා හෙලා දැක්කා කියලා. අපේ රජයේ විතර රජයේ සේවකයාට පැඩි වැඩි කරපු, ඒ වගේම දීමනා වැඩි කරපු, සහන ලබා දීපු කිසිම රජයක් මේ ඉතිහාසයේ තිබිලා නැහැ. අපි රජයේ සේවකයා හෙලා දැක්කේ නැහැ. මේ කියන්නේ රජයේ සේවකයන්ට ගේ පලිගත්තලු. මේ එක දෙක සිද්ධියක් වුණා එකක් දෙකක් අපි දන්නවා. ඒ තමුන්නාන්සලාගේ රජයේටම ගැටිකම් කරපු හෙන්චයිලා වගේ වැඩ කරපු එක්කෙනෙකුට දෙන්නෙකුට අපේ කාලේ හිරේ යන්න වුණා. ඒක ඉතින් වළක්වන්න බෑ. යහපාලනය කියන්නේ ඒක තමයි. වැඩි කරොත් තමුන්නාන්සලා දන්නවා මම රජයේ සේවය අවුරුදු 40ක් හිටියා. අපේ රජයේ සේවය අනිවාර්යයෙන්ම 125ක් පමණ ඉන්නවා දූෂණයට කැමති අය. පගාවට අල්ලසට කැමති අයට. පාන් ගෙඩියක් කුකුලෙක් නිකන් දුන්නත් කන්න කැමති අය. ඒක බොරුවක් නෙමෙයි. ඒක හන්ද අපිට පිළිගන්න වෙනවා. රජයේ සේවකයා හුරතල් කරලා ඔවුන් එක්ක එකතු වෙලා හොරකම් කරන එක රජයේ සේවකයා ආරක්ෂා කිරීමක් හැටියට මම දකින්නේ. ඊළඟට ජාතික ආරක්ෂාව ගැන කතා කරලා තිබුණා. නමුත් ඒ කියපු හුඟක් දේවල් ගැන මම පිළිගන්නේ නැහැ. ඒව අනුමත කරන්නේ නැහැ. ඒ ඇත්තයි කියලා මම පිළිගන්නේ නැහැ. මගේ ඉදිරියට එන ආරක්ෂක අමාත්‍යාංශය ගැන කාර්ය සභාව අවස්ථාවේදී මම විස්තරාත්මකව කතා කරනවා. කොවිඩ් වසංගතේ එතන ඉන්න වෛද්‍යවරු ගොඩක් ඉන්නවා මෙතන. පිටිපස්සෙත් ඉන්නවා මම හිතන්නේ. කොවිඩ් වසංගතය ගැන මම ඊට කලින් කතා කරා. මේ අවස්ථාවේ යම්කිසි කාර්යභාරයක් එනවා. මේකෙන් අපි කාලකණි සතුටක් ලබන්නේ නැහැ. අපටත් පහඩුයි. අපටත් දුෂ්කරතා තියෙනවා. අපේ ඡන්ද දායකින් අමාරු වැටලා ඉන්නේ. කිසි කෙනෙක් සතුටක් ලබන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ටිකක් දුර බලලා දැන් වැඩ කරන්න කියලා. පොඩි පාලනයක් සිද්ධ වෙගෙන යන ඒක ඉතා සතුට කාරණයක්. මම කලින් කතා කරා එන්නත ගැන. මේ එන්නත දැන් අද මම අහන් කියන නමල් රාජපක්ෂ මැතිතුමා කියනවා බොහොම සැහැල්ලුවෙන් කියනවා තාම මේක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒක ගැන මුකුත් කරන්න ඕනේ නැහැලු. අපිට දැම්ම ඕක ගහන්න බෑලු අපේ කට්ටිය ගිනිපික් කරන්න. එහෙම නෙවෙයි. මම එදා විස්තරාත්මකව කිව්වා. ඇමරිකාගේ රටවල් වල තරු 4 ජෙනරල් කෙනෙක් පත් කරලා ඉවරලා ඇමරිකානු යුද හමුදාවේ මානුෂීය සංවර්ධනය සඳහා තියෙන දෙපාර්තමේන්තුව. ඒ මුළු දෙපාර්තමේන්තුවම දාලා මැයි මාසේ ඉඳලා ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා. එන්නත කවදා හරි ගියාම ඒක ගහන ආකාරය. මුදල් ඩොලර් බිලියන මිලියන 300ක් ඉන්න රටේ
ඩොලර් බිලියන 26ක් වෙන් කරලා තියෙනවා. අපේ ඉන්නේ එකෙන් 15න් එකයි. ඒ කියන්නේ අපට ඩොලර් බිලියන 1.5ක්වත් අවශ්‍ය වේවි. ඩොලර් බිලියන 1ක් කිව්වත් ඒ කියන්නේ රුපියල් බිලියන 180ක්. නමුත් තමුන්නාසලාගේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා කොවිඩ් පාලනය සඳහා කියලා බිලියන 16ක්. බිලියන 16ක්. කියන්නේ මේ අංශය ගැන හිතලා නැහැ. එදා ෆර්නෑන්ඩෝ පිල්ලේ වෛද්‍යතුමිය සෑල්ලුවෙන් කිව්වා මං කිව්වම ස්ථාන 1000ක මේක ගහන්න පුළුවන් දෙන්නත කියලා ඇහුවම ඔව් අපිට පුළුවන් කිව්වා. නමුත් මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට කතා කරා මෙතුමා කිව්වා අර ඍණ 80 උෂ්ණත්වයේ තබා ගැනීමේ පහසුකම් තියෙන්නේ දැනට PCR පරීක්ෂණ කරන ස්ථානවල විතරයි කියලා අපේ රටේ. ඒතකොට ඒවා කියන තරම් ලේසි නෑ. ඇමරිකාව කියන්නේ ඒගොල්ලෝගේ දුෂ්කරම දේ තමයි වෙලාවට අවශ්‍ය තැනට ජනතාව ගෙන්න ගන්න එක එන්නත දෙන්න කියලා. මේවා සැලසුම් කරන්න ඕන. ඒවා නොකර ඉවරලා නිකන් අපිට අර අම්මා කෙනෙකුට දරුවෙක් හම්බෙන්න ඉන්න එහෙම නැත්නම් අත දරුවෙකුට එන්නතක් ගහනවා වගේ මේක ගහන්න බෑ. ඒතකොට ඒ ආකාරයට මේක සැලසුම් වෙන්න ඕනේ. ඒකේ බරපතලකම තේරුම් අරන් නැතිවීම ගැන අපි කනගාටු වෙනවා. අපි බිලියන 18ක් වෙන් කරගෙන අඩුම ගානේ බිලියන 200ක්වත් පන්නලා යන වැඩකට අපි දැන් හොඳට කකුල් දෙක වනවාට ඉන්නවා එන්න තාම අපි ගහනවා කියලා. එහෙම බෑ. මේනකොට අපි සූදානම් වෙලා තියෙන්න ඕනේ. ඒ රටවල් වල හෙලිකොප්ටර් ඒවට යොදවලා තියෙනවා නම් කරලා තියෙනවා FedEx කියන ආයතනය ලෑස්ති වෙලා ඉන්නවා. ඒවා තනින් තනට බෙදන්න මේක විශාල කාර්යයක්. අර පිටිපස්සේ ඉන්න වෛද්‍යතුමා එදා මම කතා කරාම කිව්වා අපි දින දෙකක් සාකච්ඡා කරා කියලා. දින දෙකක් සාකච්ඡා කරලා මේක කරන්න බෑ වෛද්‍යතුමනි. ඒගොල්ලෝ මාස 7-8 නමුත් තමුන්නාන්සේ ලේකම්තුමා මට කිව්වා අගෝස්තු මාසේ ඉඳලා යම්කි සාකච්ඡාවක් මේ ගැන යනවා කියලා. ඊළඟට තමුන්නාන්සේලා මුදල් වෙන් කිරීම මේවා තාත්විකද ප්‍රායෝගිකද කියලා අපිට සැකයක් තියෙනවා. නගර විශ්වවිද්‍යාල 4ක් හදන්න යටතල පහසුකම් සඳහා මිලියන 1000යි. විශ්වවිද්‍යාල 4ක් හදන්න පුළුවන්ද මිලියන 1000ක් යටතල පහසුකම් වලින්. මේවා කොලයකට පමණයි සීමා වෙන්නේ. ඇවිදින මන්තිරු මහනගර හා නගර සභා ප්‍රදේශවලට හදන්න ඇවිදින මන්තිරු සහ බාහිර විවේකී පරිසර හදන්න මිලියන 2000යි. මහනගර සහ නගර සභා ප්‍රදේශ 65ක් තියෙනවා. එතකොට එකකට මිලියන 30ක් විතර යනවා. තමුන්නාසලා දන්නවා අපි ව්‍යාපෘති කරන්න ගියාම ප්‍රාදේශ සභා මට්ටමේ කොච්චර හොරකම් කරනවද කියලා. කොච්චර මුදල් නාස්තියක් වෙනවද කියලා. මේ අවස්ථාවේ අපේ රට හදිසි 2021 වර්ෂයේ මන්තිරුද විවේක ගන්න ස්ථානද අපේ ජනතාවට ගෙයින් එළියට යන්න විදියක් නැහැ. පාරකට යන්න බෑ. මන්තිරු හදන්න කියලා මෙහෙම මුදලක් වැය කරනවට වඩා හොඳයි මේක දීලා ඉවරලා සහන දෙනවා කොවිඩ් රෝග වලින් පීඩාවටපත් වෙලා ඉන්න ජනතාවට. ඒ වගේ හරි තැනට මේ මුදල් යොමු කරන්න. බොරුවට මෙතන ගෙනෙන්න සුරංගනා කතා කියන්න එපා. ඊළඟට කියනවා ගමට සහන පාරවල් කිලෝමීටර් 50000ට මිලියන 2000යි. ඒ කියන්නේ කිලෝමීටර එකකට ලක්ෂ 4යි. කොන්ක්‍රීට් දාන්න අඩි 8ක් පළල පාරකට කොන්ක්‍රීට් දාන්න මීටර් 100කට යනවා ලක්ෂ 4ක්. එතකොට මේ කාපට් දාන්න කිලෝමීටර එකකට ලක්ෂ 4කින්. මේ වගේ සුරංගනා කතා කියලා මේවා ලියලා දෙන්නේ කවුද දන්නේ නැහැ අගමැතිතුමාට. අගමැතිතුමාට මේවා ලියලා දෙනවා කවුරු හරි. ඉතින් අගමැතිතුමා ඇවිල්ලා මේවා කිව්වා. අපරාධේ මේ තමුන්නාසලා මේවා කියලා මේ රටේ ජනතාව මුලා කරන්න බෑ. මොකද ජනතාව මේවා අහගෙන ඉන්නවා. ජනතාව දන්නවා ඒගොල්ලෝ ගමේ පාරක් හදන්න කොච්චර මුදලක් ගියාද කියලා. ඒ ලක්ෂ 4 දුන්නත් ඒ අපි දන්නවා මීටර් 100කට කොන්ක්‍රීට් දාන්න ඒකෙන් භාගයකට වඩා ප්‍රාදේශ සභා മന്ത്രി හොරකම් කරනවා. කොන්ත්‍රාත් කරන්නේ ප්‍රාදේශ සභා മന്ത്രിලා. තමුන්නාසලා යටතේ උඟා ප්‍රාදේශ සභා තියෙන්නේ. මේක තමයි යථාර්ථය. ඊළඟට මම කතා පොඩ්ඩක් වෙන පැත්තකට ගෙනියන්න ඕනේ. සෞභාග්‍යයේ දැක්ම තමයි විශාල මාතෘකාවක් වෙලා තියෙන අද රටේ. අපේ අගමැතිතුමා පැවසුවෙත් අයවැය කතාවේදී සෞභාග්‍යයේ දැක්මට අනුකූලව ස්වභාවික පරිසර සංවේදීව ඒ පෝෂණය කරමින් සංවර්ධන කටයුතු කළ යුතුයි කියන. ඒක තමයි අගමැතිතුමාගේ මතය. අපි එකට කැමති. අපි සහාය දෙනවා. නමුත් මම තව එකක් කියන්න ඕනේ. රටක් ගොඩනගනවා කියන්නේ ජාතියක් ගොඩනගනවා කියන්නේ අයවැය හරියට ඉදිරිපත් කරලා සංවර්ධන කටයුතුයක් කරන කියන එක පමණක් නෙවෙයි. ජාතියක් ගොඩනැගීමට මම තරයේ විශ්වාස කරනවා අපේ ආදරණීය ජනතාව මේ රටේ ජීවත් වෙනවා. මේ ජනතාවට ඉස්සෙල්ලා පරිසරයක් හදලා දෙන්න ඕනේ. සත්‍යවාදීව අවංකව ආත්මගරුත්වය රැකගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕනේ. එතකොට තමයි ජාතිය ගොඩනැගීමට තියෙන මූලික අඩිතාලමක් හැටියට මම ඒක දකින්නේ. දැන් උන්වහන්සේලා දන්න එක අපේ රටේ නැහැ. ඔය ආර්ථිකේ ගණන් හැදුවා විතරක් කියලා ජාතියක් ගොඩනගන්න බෑ.
ඒකට මේ පරිසරය හදනකොට අපි දකිනවා ලෝකයේ සමහර රටවල් වල දියුණු රටවල් තියෙනවා පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේදී විෂයන් උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ දරුවන්ට උගන්වන්නේ ඇත්ත කතා කරන්න. හොරකම් නොකර ඉන්න. කොහොමද සදාචාරාත්මකව හැසිරෙන්නේ? සිරිත් විරිත් කොහොමද? අවංක ජීවිතයක් ගොඩනගා ගන්න කොහොමද? වටිනා පුරවැසියෙක් වෙන්න කොහොමද? ඒවා විතරයි. ඒත් අපේ රටේ එතනට ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම ආණ්ඩු මාරු වෙනවා. අයවැය කියනවා මෙතෙන්ට අවිල්ලා කුණුහරුප ගන්නවා. විනාඩි දෙකක කාලයක්. කතිකේ කතා කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාට බැනපු විතරයි කරේ. ඒ වගේ වෙලා නාස්ති කරලා අපේ රටවල් හදන්න බෑ. මෙතෙන්දි මේ නායකත්වයේ දෙන්න ඕන ජාතිය ගොඩනගන්න ඉස්සෙල්ලා දේශපාලනඥයෝ තමයි ඒ පරිසරය හදලා දෙන්න ඕනේ අපේ රටේ ජනතාවට මං කියපු ආකාරයේ ජීවත් වෙන්න. ඒ පරිසරය හැදීමේ වගකීම අපට ගන්න වෙනවා. අපි ඒක කරන්නේ නැහැ දැනට. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ උඟ දෙනෙක් ඉන්නවා එක දූෂණ කටයුතු වලට සම්බන්ධ වෙනවා. නොයෙක් අපරාධ කරනවා. නොයෙක් ජාතිය මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අයත් එක්ක අපිට ඒව කරන්න බෑ. ඊළඟට අපි දන්නා ජනාධිපතිතුමා පොරොන්දු විශාල සංඛ්‍යාවක් දුන්නා. ජාතිය හැදීමට සෞභාග්‍යය දැක්ම. ඒක එකක් තිබුණ එකක් තමයි ආකර්ෂණීය එකක්. අපිත් හිතුවා මමත් හිතුවා එතුමා මේක කරයි කියලා. මොකද අපි එකට හමුදාවේ හිටපු කට්ටිය නිසා. නිල ඇඳුමක් ඇඳලා තියෙනවා. එතුමා කිව්වා සැමට එක නීතියක් රටට එක නීතියක්. නමුත් ඒව එකක්වත් කෙරෙන්නේ නැහැ. පුස්සක් වෙලා. ප්‍රධාන වශයෙන් මම දකිනවා අර ගරු මන්ත්‍රීතුමා කතා කරා පිල්ලයන් ගැන. ලෝකේ මොන රටේද රක්ෂිත බන්ධනාගාරී ඉන්න මිනිහා ගිහිල්ලා විවෘත කිරීමේ උත්සවවලට සහභාගී වෙන්නේ. ලෝකේ මොන රටේද ගිහිල්ලා ඒ මිනිහා ඔෆිස් එකට එලා එළිය දේශපාලනයක් කරන්නේ. તો තමුන්නාසලා රජයේ මේවා දැක දැක නිකන් ඉන්නවා. තමුන්නාසලා මට වග කියන්න ඕනේ. ලෝකේ මොන රටේද මට ප්‍රේමලාල් මන්ත්‍රීතුමා එක්ක කිසි තරහක් නැහැ පුද්ගලික. නමුත් මිනි මරුමකට මරණීය දඬුවම් නියමුණා නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩ කරන් දෙන්නේ මොන රටේද? මම හිතන්නේ අපි මම යෝජනා කරනවා මෙතන ගරු කතානායකතුමා නැහැ. අපි මේ පාර්ලිමේන්තුව පිටිපස්සේ කුටි 3ක් 4ක් හදමු. යකඩ පොළුවේ හැම දාලා. හිරකරුවෝ තියෙනවා. ඊට පස්සේ ගරු සභාපතිතුමනි අපි පෝරකේකුත් හයි කරවමු මෙහෙ. එතකොට ඔන්න ඒකට හොඳ තැනක් කටපිට බලලා පේන තැනක්ම හයි කරන්නත් පුළුවන් කොහේ හරි. එතකොට මිනිමරු අර එහෙම ගෙනාවු ගමන් ඕන වෙලාවකට ටක් ගාලා වැඩේ දෙන්නත් පුළුවන් හිටපු ගමන්. එහෙම වැඩ කරන්න එපා. මෙහෙම කරලා අපේ රටේ සදාචාරය කෙලෙසෙනවා. තමුන්නාසලාට ඕනේ ජාතිය ගොඩනගන්න. අපි උදාහරණාත්මකව ආදර්ශමත් රටේ දරුවන්ට පේන්න ජීවත් වෙන්න ඕනේ. ඒවා කරන්නේ නැතුව තමුන්නාසලා රට ගොඩනගන්න බෑ. ඊළඟට අපි බලාපොරොත්තු වුණා ගරු ජනාධිපතිතුමා ආවම ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් විනාඩියක් දෙන්න. බලාපොරොත්තු වුණා පාස්කු ප්‍රහාරය කියපු අයට දඬුවම් දෙනවා කියලා. බැඳුම් කරේ තමුන්නාසලා විකුණුවා. අද එනකම් මුකුත් කරලා නැහැ. පාස්කු ප්‍රහාරය කියලා අපි දන්නා කොහෙද ඉඳපු දෙන්නේ තුන් දෙනේ පුහුණීම් කරා කියලා අල්ලන් ඇවිල්ලා ඉන්නවා. මොනවත් කරලා නැහැ. එක්ක තමුන්නාසලා ජනතාව රැවට්ටුවා. එහෙම නැත්නම් තමුන්නාසලා පොරොන්දුව ඉෂ්ට කළා නැහැ. ඒ දෙක එකක් සිද්ධ වෙලා තියෙනවා. අපි දකිනවා සංඝයා වහන්සේලා දැන් තමුන්නාසලා රජයට විරුද්ධව නැගී සිටිනවා. තමුන්නාසලා ගේන ඉදිරිපත් වෙච්ච සංඝයා වහන්සේලා අබේආරාමේ වට කරලා තියෙනවාද ජනතාව? මම දැක්ක මුත්තේට්ටුවේ හාමුදුරුවෝ කතා කරනවා. මම මේක සභාගත කරනවා. මේ සංඝයා වහන්සේලා තමුන්නාසලා වෙනුවෙන් කැපෙවිච්ච සංඝයා වහන්සේලා ඇල්ලේ ගුණවංශ මුරුත්තේට්ටුවේ ආනන්ද ඒ වගේ මැඩිල්ලේ පඤ්ඤාලෝක සංඝයා වහන්සේලා විශාල සංඛ්‍යාවක් කරෝ ප්‍රකාශ මේකේ තියෙනවා. මම මේක සභාගත කරනවා. ඊළඟට වියත්මග ගැන වචනයක් කියන්න ඕනේ. මෙතන ඉදිරියේ ගොඩාක් වාඩි වෙලා ඉන්න වියත්මග. වියත්මග කියන වචනේ දැක්කම තමුන්නාසලා පාර්ලිමේන්තුවට එනකොට අපි හිතුවා මේකේ මොන හරි වෙනසක් කරයි කියලා. නමුත් කනගාටුවෙන් උනත් කියන්න වෙනවා තමුන්නාසලාගේ හෘද සාක්ෂියට කතා කරන්න. අද වියත්මග ඉන්නවා පස්ස බංකුවේ වාඩි වෙලා. තමුන්නාසලාට හම්බෙන විනාඩි 3ක් 4ක් කතා කරන්න. අටපාස් කච්චි ඉන්න ඉස්සරහා පේලිවල. ඒගොල්ලන්ට විනාඩි 30 මේකේ පොලිමක් ඉන්න අටපාස්සයි. විනාඩි 30 40 හම්බෙනවා කතා කරන්න. තමුන්නාසලා වියත්මග කියලා ඇවිල්ලා කරපු වෙනස මොකද්ද? අලි සබ්රි ගරු අමතුමා මම පුද්ගලිකව එතුමාට ගරු කරනවා. එතුමා මේ රටට හම්බෙලා ඉන්න සම්පතක්. ජාති ආගම් ભેදයකින් තොරව. එතුමාට හොඳ ප්‍රතිරූපයක් තියෙනවා. රටට සේවයක් කරන්න පුළුවන් අමතුමෙක්. වටිනා චරිතයක්. නමුත් අද එතුමා වියත්මග හරහා ඇවිල්ලා පඹේක් වෙලා මෙතන ඉන්නවා. එතුමාට සිද්ධ වෙලා තියෙනවා කඩේ යන්න. කඩේ යෑමේ දේශපාලනයට එකතු වෙන්න එතුමාට සිද්ධ වෙලා තියෙනවා. මේවා වෙනස් කරන්න පුළුවන් නම් තමුන්නාසලාට හොඳයි. තමුන්නාසලා මේවා හදාගන්න නැත්නම් තමුන්නාසලාගේ ඉතුරු කාලයත් පහුගිය ආණ්ඩුව වගේම ගෙවිලා යයි. ඊළඟට පරිසර විනාශය. අපි දැක්ක ජනාධිපති කොච්චර කතා කරත් විනාඩියක් දෙන්න. පරිසර විනාශය දිගටම සිද්ධ වෙනවා. සිංහරාජයෙන් පටන් ගත්තා.
ජනාධිපති කියනවා ඇමතිලා ඉන්නකොට මට බෑ කැලෑ කපන තැන් වල ගිහිල්ලා හිටගෙන ඉන්න කියලා. ඒකද ජනාධිපතිගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි දැක්කා කුණු කඳු ගැන ජනාධිපතිතුමා අතීතයේ යමක් කරා ආරක්ෂක ලේකම් හැටියට. අද වෙනකොට අලි ඇවිල්ලා කුණු ගොඩවල් කන හැටි රට හැමතැනම අපි දකිනවා. අලි මැරෙනවා. ඒවට මොනවා හරි කරන්න කියලා අපි එතුමාට මතක් කරලා දෙන්න ඕනේ. ඊළඟට එතුමා දිගටම MCC ගිවිසුම ගැන කතා කරා. තමුන්නාසලා මෙතිවන ව්‍යාපාරවල ඒවා වළංගු කරන්න තමුන්නාසලා හිතනවත් නැහැ. තමුන්නාසලා අනිවාර්යෙන් තපර 10ක් දෙන්න. ඒක අනිවාර්යෙන් තමුන්නාසලා අස්සම් කරනවා. රාජ්‍ය දේපල විකිණීම තමුන්නාසලා පටන් ගත්ත නැවතත් යුදා මුදා මුලස්ථානයේ අක්ක 3මාරක් විකුණලා පටන් ගත්තේ ජනාධිපති ඇවිල්ලා මාසයක් ඇතුළත ඒක සිද්ධ වුණා. ඊළඟට ජනාධිපතිතුමා කමිටුවක් පත් කරා. ගුණරුවන් කමිටුව. අපි උත්සාහ කරා ප්‍රවාහන තදබදේ නවත්ත ගන්න. ගුණරුවන් කමිටුව කියලා තවුන්නාසලා කමිටුවට දාගන්න හෙන්චයියෝ. ගුණරුවන් කමිටුවේ ගුණරුවන් මහත්තයා කියපු දේවල් දැක්කම අපිට ලැජ්ජයි. මහාචාර්යවරයෙක්ද මොනවද කිව්වේ? උඩින් යන ලයින් එක හන්ද කන්ටේනර් දාන්න බෑ කිව්වා. ලෝකේ හැමතැනම ප්‍රධාන නගරවල දුවන ඒ ගුවන් ඒ දුම්රිය ඒ උඩින් තමයි යන්නේ. හැමතැනම අඩු ගානේ දිල්ලියට ගියා නම් බලා ගන්න පුළුවන්. කන්ටේනර් දාන්න බෑ කිව්වා. රේල් ගේට්ටු දාන්න පුළුවන් කිව්වා පල්ලෙහාට ගෙනෙල්ලා. ඒතකොට වාහන තදබදේ අඩු වෙනවද? ඊළඟට එතුමා වෙලාව ගැන කතා කරා. එතුමාට තේරෙන්නේ නැහැ එවැනි දුම්රියක් තප්පර විනාඩි 3කට විතර නවත්තනවා ඊට පස්සේ වේගෙන් කඩාගෙන යනවා. එතුමා දැන් කියන රූපවාහිනියට ඇවිල්ලා මං කතා කරේ මේක ගැන නෙමෙයිලු අර කැලණි වෙල්ලා ඉන්නේ ගැල්ලු. වල්ගේ පාගගෙන ඇවිල්ලා ජනාධිපතිට බ්‍රීෆ් කරලා මේ වගේ දේවල් කරලා ජනතාව හිනස්වන්න එපා. තමුන්නාසලා මේ විදියට වැඩ කරොත් තමුන්නාසලාගේ සෞභාග්‍යයේ දැක්ම සෞභාග්‍යයේ හීන දැක්මක් බවට පත් වෙයි. ඒකන්ද අපි තමුන්නාසලාට කියන්නේ දේශපාලනඥයෝ බොරු කරලා තියෙනවා ආණ්ඩු බොරු කරලා තියෙනවා. තමුන්නාසලා ඒව ගැන කතා කර කර කාලේ වැඩක් නැහැ. තමුන්නාසලා සංසාරයට එකගව තමුන්නාසලා අවංකව වැඩක් කරන්න පුළුවන් නම් කරන්න. ජය වේවා.